අද එහි ඉහළ විහාරයේ නැත්නම් උඩ විහාරයේ දක්නා ලැබෙන පූජනීය වස්තු, පුරා වස්තු, කලාත්මක අංග පිළිබඳ ඔබව දැනුවත් කරන්න ඔබව රැගෙන එහි ප්‍රවේශ වීමට අපි සූදානම්. මගේ වම් අත පැත්තේ මේ ප්‍රතිමා ගෘහයේ පිටත බිත්තිය පිළිබඳව මුලින්ම ඔබේ අවධානය යොමු කරන්න මම කැමතියි. දැන් මේ ශෛලමය උළුවස්සෙන් පිවිසිලා මගේ සූදානම බුදුමැදුර තුලට ප්‍රවේශ වෙන්න. මේ ප්‍රතිමා ගෘහයේ මහා පරිමාණ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ ඉඳිනවා. මහා වංශයේ උන්වහන්සේව වර්ණාත්මකව හඳුන්වා දෙනවා. සෝභමාන මහා ප්‍රතිමා වහන්සේ නමක් විදියට. ඉතින් විහාරයේ උඩ විහාරයේ තමයි මහනුවරට යුගයට අයිති සිතුවම් වඩාත් හොඳින් ආරක්ෂා වෙලා තියෙන්නේ. අයිබෝන් අපි හැමෝටම අනන්‍යතා පත්‍රයක් තියෙනවා. ඩෙන්ටිටි කාඩ් එකක්. අපි බව සනාථ කරන හඳුනා ගැනීමේ පත්‍රය. ඒ අනන්‍යතා පත්‍රයේ ස්පිල්ලක්, ඇලපිල්ලක්, කොමාවක් වෙනස් වුණොත් අපි වහවහ ඒ නිවැරදි කරගන්නවා. එසේ නොවුනොත් අපිට නොයෙක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපේ සංස්කෘතිය කියලා කියන්නේ, අපේ උරුමය කියලා කියන්නේ අපේ අනන්‍යතා පත්‍රයක්. අපේ උරුමය හොඳින් පරීක්ෂා කළ යුතුයි. හොඳින් අධ්‍යයනය කළ යුතුයි. එහි යම්කිසි දොසක් වරදක් තියෙනවා නම් ඒ වරද නැවත සිදු නොවීම පිණිස වහවහ නිවැරදි කරගත යුතුයි. ඒ සඳහා අපි අපේ උරුමයට සමීප විය යුතුයි. උරුමය හඹා යා යුතුයි. ඒ උරුමය අධ්‍යයනය කළ යුතුයි. උරුමය ත්‍රාවේ අරමුණත් ඔබට ඔබේ උරුමය, මට මගේ උරුමය, අපිට අපේ උරුමය සමීප කරවීම. ඒ අරමුණ පෙරදරිව අදත් අපි ඔබගේ නිවසට ගොඩවදිනවා. ඔබට මතකනේ පසුගිය සතියේ අපි රැඳී සිටියේ ඓතිහාසික රිදී විහාරයේ උඩ විහාරයේ අභ්‍යන්තරී ගර්භගෘහයේ. අපි විස්තර කරමින් සිටියේ මේ විහාරස්ථානයේ තුල දකින්න ලැබෙන මහනුවර යුගයට අයිති උත්කෘෂ්ඨ සිතුවම්. නමුත් අපිට ඒ සියල්ල ඔබට ඉදිරිපත් කරන්න බැරි වුණා. අපි තෝරාගත් සිතුවම් කිහිපයක් පමණයි ඔබට ඉදිරිපත් කළේ. අද අපේ සූදානම එතෙන් සිට තවත් තෝරාගත් සිතුවම් කිහිපයක් ඔබට ඉදිරිපත් කිරීමයි. දකුණු බිත්තිතලයේ දැක්වෙන සොළොස්ම ස්ථාන අතර අතිශය සියුම් නිරූපණයක් බලන්න පුළුවන් ශ්‍රීපාදය සහ දේවා ගුහාව නිරූපිත සිතුවමි. මහනුවරගේ ශිල්පීන් පුදුමාකාර නිර්මාණශීලී අදහස් සහිත ස්වාධීන පිරිසක් වුණා. මේ සිතුවම් කරණය රාජකීය නියෝගයෙන් සිදු වුණා වුණත්, භික්ෂුන් වහන්සේලාගේ අධීක්ෂණයේ යටතේ සිදු වුණා වුණත්, සිතුවම් කරණය තුල ඔවුන්ගේ හැඟීම්, ඔවුන්ගේ චින්තනයන්, ඔවුන්ගේ අත්දැකීම් නිරූපණය කරන්න අමතක කළේ නැහැ. ඇතැම් වෙලාවට ඔවුන් ඉතා උපක්‍රමශීලී වුණා. මෙන්න මේ කියන කාරණා හොඳින් තේරුම් ගන්න පුළුවන් සිතුවමක් තමයි රිදී විහාරයේ මේ ශ්‍රීපාදය හා දිවා ගුහාව නිරූපිත සිතුවම. මේ සිතුවම දිහා බලන ශ්‍රද්ධාවන්ත බැතිමතාට, නරඹන්නාට එක්වරම දර්ශනය වෙන්නේ කළු පැහැති පර්වතයක් මත විශේෂ අවකාශයක් තුල නිරූපණය කරලා තියෙන බුදුන් වහන්සේගේ වාම ශ්‍රීපාද ලාංඡනය. එයින් අදහස් කරනවා ඒ ශ්‍රීපාද කන්ද බව. ශ්‍රීපාදයට ළඟා වෙන්න තියෙන අර මහගිරි දඹ ඉතා හොඳින් පඩිපෙළක ආකාරයෙන් එහි නිරූපණය කරලා තියෙනවා. ඒ සමගම වම් පසින්
ලෙනක ආකාරය ගන්න, ලෙනක ස්වરૂපය ගන්න නිරූපණයක් දකින්න පුළුවන්. මේ ලෙන ශ්‍රී පාද කන්දටම බද්ධ කරලා තියෙනවා. ඒ නිරූපණය කරන්නේ දිවා ගුහාව. දැන් අපේ සමහරු අතරේ සැකයක් තියෙනවානේ දිවා ගුහාව ශ්‍රී පාද ස්ථානයේද තියෙන්නේ වෙනත් තැනකද තියෙන්නේ කියලා. මේ තර්කේ ඛණ්ඩනය කරන්න පුළුවන් එක් සාධකයක් තමයි මේ සිතුවම. මහනුවරගේ මිනිස්සුන්ට එහෙම සැකයක් තිබුණේ නැහැ. ඔවුන් විශ්වාස කළා දිවා ගුහා ස්ථානයේ තිබෙන්නේ ශ්‍රී පාද පූජා භූමිය ආශ්‍රිත කලාපයකම බව. ඒ නිසා වුන් මේ දිවා ගුහාව සහ ශ්‍රී පාද ස්ථානය දෙක එකිනෙකට සම්බන්ධ කර දක්වන්න මහන්සි ගත්තා. ඒ විතරක් නෙවෙයි. ඒ සම්බන්ධ වන ස්ථානයේ ශ්‍රී පාදයට নমස්කාර කරන ඉරියව්වකින් නිරූපණය කරපු දේව රූපයක් පෙන්වන්නත් ඔවුන් අමතක කළේ නැහැ. ඒ විය හැකි පරිද්දෙන්ම ශ්‍රී පාද ස්ථානයට අධිපති සමන් දෙවියන්ගේ රූපය වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් දිවා ගුහාව නිරූපණය කරන ස්ථානයේදී මේ ශිල්පීන් යම් ගැටලුවකට මුහුණ දුන්නා. ඒ තමයි ඔවුන්ට ප්‍රමාණවත් ඉඩකඩක් ලැබුණේ නැහැ. දිවා ගුහාව වෙනම සිතුවම් තීරයක දක්වන්නත් ඔවුන් කැමැත්තක් දැක්වුවේ නැහැ. ඒකට හේතුව දිවා ගුහාව සහ ශ්‍රී පාද ස්ථානය අතර තියෙන සම්බන්ධය පෙන්වන්න අසීරු වන හින්දා. දිවා ගුහාව දක්වීමේ ක්‍රමවේදය උනේ මේ ලෙන තුල සැතපෙන ආකාරයෙන් පිළිමයක් නිර්මාණය කිරීම. ඒ කිව්වේ දිවා විහරණය කරන බුදුන් වහන්සේගේ රූපයක් නිර්මාණය කිරීම. හරියට මැදවල විහාරය වගේ. නමුත් මේ ස්ථානයේ ඉඩකඩ සීමිත නිසා අවශ්‍ය කරන දිගු ප්‍රමාණය නොමැති නිසා සැතපෙන බුද්ධ රූපයක් නිරූපණය කිරීම දුෂ්කරයි. මේ ගැටලුව ජය ගන්න මේ ශිල්පීන් අපූර්ව උපක්‍රමයක් භාවිතා කළා. ඔවුන් මේ දිවා ගුහාවේ ඉදිරිපසින් ආවරණ තිරයක් චිත්‍රණය කළා. ඒ නිසා නරඹන්නාට බුදුන් වහන්සේගේ රූපයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු සිතාගත යුතු වෙනවා මේ තිරයෙන් එපිට ඇතුළත බුදුන් වහන්සේ දිවා විහරණය කරන බව නැත්නම් සැතපෙන බව. ඒ විදියටයි මහනුවරගේ සිත්තරා තමන්ට මුහුණ දුන්නු ඒ අවකාශීය ගැටලුව ජයග්‍රහණය කළේ. ඉතින් මේ මිනිස්සු ග්‍රාම්‍යද? මේ මිනිස්සු මොනතරම් නිර්මාණශීලීද? අපූර්ව චින්තනයකින් යුක්තද? මේ සිතුවම් අධ්‍යයනය කිරීම ඒ කාලේ ජීවත් වෙච්ච මේ සිත්තරුන්ගේ මනෝභාවයන් අධ්‍යයනය කිරීමකට සමානයි. ඇත්තෙන්ම මහනුවරගේ සිතුවම් තලයක් අධ්‍යයනය කරනවා කියලා කියන්නේ බණ පොතක් අධ්‍යයනය කරනවා වගේ. ඔවුන්ගේ චින්තනය සටහන් වෙච්ච පොතක් කියවනවා වගේ. ඒ නිසා ඊතා ප්‍රවේශමෙන් සියුම්ම මේ සිතුවම් අධ්‍යයනය කළ යුතු වෙනවා. මේ වගේම තවත් අපූර්ව සිතුවමක් මේ සොළොස් මස්ථාන අතරේ දැක් ගන්න පුළුවන්. ඒ සිතුවම තියෙන්නේ බටහිර බිතුතලයේ සොළොස් මස්ථාන නිරූපණය කරන තීරුවේ. දැන් මගේ මේ වම් පසින් පේන ස්තූප දෙක ඔබට දර්ශනය වෙනවා ඇති. මේ එක් ස්තූපයක් ගර්භයේ සුදු පැහැයෙනුත් අනෙක් ස්තූපයේ ගර්භය කහ පැහැයෙනුත් නිරූපණය වෙනවා. සොළොස් මස්ථාන අතර දක්නට ලැබෙන ස්තූප 12ක් නිරූපණය වෙන්නේ සුදු පැහැ ගර්භ වශයෙන්. එක් ස්තූපයක් පමණක් කහ පැහැති ගර්භයකින් නිරූපණය කිරීමේ රහස මොකක්ද? එකකින් අදහස් වෙන්නේ ඒ ශිල්පියා යම් විශේෂ කරුණක් මවා පෙන්වන්න ප්‍රකට කරන්න උත්සාහ කර බව. මේ කහ පැහැති ගර්භය සහිත ස්තූපය අයිති වෙන්නේ රුවන්වැලි සෑයට. නැත්නම් රුවන්වැලි සෑයේ නිරූපණයට. එතකොට කහ පැහැ සහ රුවන්වැලි සෑය අතර තියෙන සම්බන්ධය මොකක්ද? රුවන්වැලි සෑයට විවිධාකාර නම් තියෙනවා. මහා මංගල, මංගල, මණිමාලී, රතනමාලී, රතනෝජ්ජල තූපික ආදී වශයෙන් නම් 40ක් පමණ රුවන්වැලි සෑයට භාවිතා වුණා. නමුත් ඒ අතරින් සාමාන්‍ය ජනතාව අතර වඩා ප්‍රකටව තියෙන නාමය ස්වර්ණමාලී නැත්නම් රන්මැලි. මහා වංශයේ මුල් කොටසේ මේ ස්තූපය හඳුන්වන්න භාවිතා කළේ හේමමාලී කියන වචනය. හේම කියන්නේ රත්තරන්නේ. එතකොට ඇයි මේ රුවන්වැලි සෑයට හේමමාලී කිව්වේ? ස්වර්ණමාලී කිව්වේ? රන්මැලි කිව්වේ? ඒකට හේතුව රුවන්වැලි සෑයේ ධාතු ගර්භය රණින් අලංකృత වන නිසා. රන්මය මූර්ති වලින් සමන්විත වෙන නිසා. ඒ නිසා මේ රන් සහ රුවන්වැලි සෑය අතර තියෙන සම්බන්ධය ප්‍රකට කරන්න මේ සිත්‍රාට අවශ්‍ය වුණා. ඒ සඳහා ඔහු තෝරාගත්තේ අපූර්ව උපක්‍රමයක්. ඒ තමයි රුවන්වැලි සෑයේ ගර්භය සුදු පැහැයෙන් දක්වනවා වෙනුවට රන් සලකුණ අඟවන්න රන් පැහැයෙන් කහ පැහැයෙන් ගර්භය වර්ණවත් කිරීම. මේකත් එක්තරා විදියක අපූර්ව ප්‍රකාශනයක්. වෙනත් සිත්තරුන්ට මාතෘකාණු වෙච්ච
වෙනත් සිත්රුන්ගේ ග්‍රහණයට අවධානයට ලක් නොවිච්ච අපූර්ව සංකල්පනාවක්. මේ වගේ සංකල්පනා රාශියකින් මේ රිදී විහාරයේ උඩ විහාරයේ බිතුතල පිරී පවතිනවා. මීළඟට අපගේ සූදානම මේ ස්ථානයේ දකින්න ලැබෙන තවත් අපූර්ව සිතුවම් සහිත විශේෂ පුරාවස්තුවක් ඔබගේ අවධානයට ලක් කරන්න. විහාරයේ දකුණු පිටුතලයට ආසන්නයේ විශාල ප්‍රමාණයේ දැව පෙට්ටියක් දකින්න තියෙනවා. ඇත්තටම මේ ආකාරයේ පෙට්ටි කෙනෙකුට පෙට්ට ගම් කියලා හඳුන්වන්න පුළුවන්. නමුත් මේ දැව මංජුසාව භාවිතා කළේ රෙදිපිලි ආදී තැන්පත් කරන්න නෙවෙයි. මේ භාවිතා කළේ පුස්කොළ පොත් තැන්පත් කරන්න. ඒ නිසා මේක පුස්කොළ පොත් මංජුසාවක් නැත්නම් පුස්කොළ පොත් පෙට්ටියක්. ඔය ආනන්ද කුමාරස්වාමී මහත්මයා මධ්‍යකාලීන සිංහල කලාව කියන ඔහුගේ විශිෂ්ට කෘති මේ මංජුසාව පිළිබඳ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. මේ මංජුසාව අයිති සම්ප්‍රදායන් අපි හඳුන්වන්නේ ඉන්දු යුරෝපීය සම්ප්‍රදායන් කියලා. ඒ කියන්නේ මේකේ දේශීය ලක්ෂණක් දකින්න තියෙනවා නැත්නම් ආසියාතික ලක්ෂණක් දකින්න තියෙනවා. ඒ වගේම යුරෝපියානු ලක්ෂණක් දකින්න තියෙනවා. මේ දෙකේම සම්මිශ්‍රණයක් නිසා ඉන්දු යුරෝපීය ලක්ෂණ දකින්න තියෙනවා කියලා අපි කියනවා. එතකොට මේ මංජුසාවේ විශේෂත්වය මොකක්ද? මේක මුළුමනින්ම පාහේ වර්ණ ගන්වලා තියෙනවා. සිත්තම් කරලා තියෙනවා. දැන් මහනුවර යුගයේ සිත්තරුන්ට වස්තු විශේෂ වෙච්ච, සිත්තම් සඳහා වස්තු විශේෂ වෙච්ච විවිධ අංග තියෙනවා. බිතුතල සිතුවම් කළා. ප්‍රතිමා සිතුවම් කළා. ප්‍රතිමාවල පසුතල සිතුවම් කළා. ඇතැම් වෙලාවට ගෘහ භාණ්ඩ සිතුවම් කළා. දැව කණු සිතුවම් කළා. විවිධ විෂය තේමා සිතුවම් කළා. මේ ආකාරයට මේ ගෘහ භාණ්ඩ ගණහිලා ගැනෙන සිත්තම් විශේෂයක් විදියට මේ මංජුසා සිත්තම් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. දැන් අද රිදී විහාරයට පැමිණෙන සාමාන්‍ය ජනතාවට මේ මංජුසාව ඒ තරම්ම වැදගත් නොවෙන්න පුළුවන්. ඒකට හේතුව උන්ට ඒ පිළිබඳ නිවැරදි වැටහීමක් නැති නිසා. නමුත් 18 19 සියවස් වලට අයිති වෙන්න පුළුවන් මේ මංජුසාව සියුම්ව පරීක්ෂා කළොත් ඒ නිර්මාණය කිරීම සඳහා ඔවුන් දරූ කැපවීම පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන්. ඔය ආනන්ද කුමාරස්වාමී මහත්මයා මේ ආකාරයේ මංජුසාවක් නිර්මාණය කිරීම සඳහා කොතරම් ශ්‍රමයක් කොතරම් පැය ගණනක් ගත වෙනවාද කියලා පරීක්ෂා කරලා බැලුවා. ඉතා පුහුණු ශිල්පීන් පාරම්පරික ශිල්පීන් යොදාගෙන කරපු මේ පරීක්ෂණයේදී ඔහුට අනාවරණය වුණේ මේ ආකාරයේ සිතුවම් සහිත දැව මංජුසාවක් නිර්මාණය කරන්න පුහුණුකරුවන් තිදෙනෙකුට සති 6ක කාලයක් ගත වෙන බව. ඒ නිසා ඔහු යෝජනා කළා මේ ආකාරයේ කලාකෘති නිර්මාණය කිරීම අතිශය සංකීර්ණ සියුම් ක්‍රියාවලියක් විදියට. දැන් මේ මංජුසාව හොඳින් පරීක්ෂා කරනකොට එහි පෘෂ්ඨවල පිටත තීරු අරිම්බු ඒ වගේම කුන්දිරක්කම් භාවිතා කරලා සරසලා තියෙනවා. ඒ චිත්‍ර තීරු වලින් වටවෙච්ච අවකාශයේ ලියවැල් භාවිතා කරලා සමස්ත අවකාශය පුරවා තියෙනවා. පසුතලයේ රත් පැහැිනුත් ඒ වගේම ලියවැල් කහ පැහැිනුත් ඒ වායේ රේඛා බාහිර රේඛා කළු පැහැිනුත් දකින්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය නම් ඒ ලියවැල් රටාව දැක්වීමෙන් පමණක් තෘප්තියටපත් වෙන්න තිබුණා. නමුත් ඒ ශිල්පීන් එහෙම කළේ නැහැ. තමන්ගේ දක්ෂතාව ප්‍රවීණතාව වඩා ඉස්මතු කරන්න ඉතා සියුම් නිර්මාණ ලක්ෂණ සියුම් තේමා මේ ලියවැල් අතර ඔවුන් සැඟවුවා. ඒ නිසා මේ ලියවැල් හොඳින් පරීක්ෂා කර බලන කෙනෙකුට වෙනත් සැරසිලි මෝස්තර සත්ව රූප ආදියත් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ බහුලවම භාවිතා වෙලා තියෙන්නේ අන්නාසිමල කියන සැරසිලි මෝස්තරය. ඒ අන්නාසිමල මෝස්තරය මේ මතුපිට පෘෂ්ඨයේ විතරක් නෙවෙයි මේ මංජුසාවට සවි කර තිබෙන මේ ලෝහමය අගුල වටාත් කැටයම් කර තිබෙන ආකාරය දකින්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ලියවැල් අතර ලැබුම් ගන්නා පක්ෂි රූප ඔහු එකතු කළා. ඒ පක්ෂීන් හඳුනාගෙන තියෙන්නේ මයුරන් නැත්නම් මොනරුන් විදිහටයි.
දැන් මේ මංජුසාවේ ඉදිරිපස පෘෂ්ඨය එතෙන්දිත් ශිල්පීන් උත්සුක වුණේ විවිධ ලියවල් රටා සහ විශේෂයෙන් නාරිලතා මෝස්තර භාවිතා කරලා අවකාශය පුරවන්න. ඒ විතරක් නෙවෙයි. ඒ ලියවල් අතරේ දකින්න තියෙනවා කිඹිසි මුහුණු නැත්නම් කීර්ති මුඛ අර අපි මකර තොරන් වල ඉහළ මැදයේ දකින්න සිංහ මුහුණුත් මේ අතරතුරේ දකින්න ලැබෙනවා. එතකොට මේ ලෝහමය අගුල දෙපස ඔවුන් අර්ධමාණික්‍ය හෝ මාණික්‍ය පාෂාණ සවි කරලා වඩාත් අලංකාර කළා. වැඩි වටිනාකමක් ලබා දුන්නා. නමුත් අවාසනාවකට අද අපිට ඒ අර්ධමාණික්‍යමය සවි කිරීම දකින්න ලැබෙන්නේ නැහැ. දැනට සවි කරලා තියෙන පළඟු හෝ වීදුරු ගල් වෙන්න පුළුවන් මේ ගල් වලින් පවා දැනට දකින්න ලැබෙන්නේ 3ක් පමණයි. ඒ නිසා මේ පුස්කොළ මංජුසාව නිර්මාණය කිරීමේ කාර්යය කියලා කියන්නේ එක් අතකින් දැව වඩුවන්, ලියන වඩුවන්, සිත්තරුන්, ලෝහ කාර්මිකයන්, මණික්කරුවන් මේ ආදී වශයෙන් විවිධ ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් එකතුවෙන් සිදු කළ යුතු විශාල කාර්යභාරයක්. ඒ නිසායි අර කුමාරස්වාමී වගේ විචාරකයෝ කියන්නේ මේ මංජුසා නිර්මාණය ඊටම සංකීර්ණ සියුම් ක්‍රියාවලියක් කියලා. මේ මංජුසා පිළිබඳ අවධානය යොමු කිරීමෙන් අනතුරුව අපි සෝදානම් මේ පිළිමගේ උතුරු බිත්තියේ දක්නට ලැබෙන විශේෂ සිතුවමක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න. උඩ විහාරයේ උතුරු බිත්තියේ තේමා කිහිපයකට අයිති සිතුවම් දකින්න පුළුවන්. ඒ අතරින් ඉහළම තීරුවේ නිරූපණය කරලා තියෙන්නේ දහසක් බුදුරු චිත්‍රාවලියේ කොටසක්. දෙවෙනි සහ තුන්වෙනි තීරුවල සූවැසි වර්ණය නිරූපණය වෙනවා. ඊට අමතරව රහතන් වහන්සේලාගේ රූපත් මේ විහාරයේ කරවීමට දායක වෙච්ච තිබ්බටුවාවේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ රූපයත් මේ සියල්ලටම අමතරව මේ බිත්තියේ මැද්දේ අර අපි දකුණු බිත්තිය මැද්දේ දුටුව විෂ්ණු ප්‍රතිමාවට එකෙල්ලේ මුහුණලා නාථ දේව ප්‍රතිමාවකුත් නිර්මාණය කර තිබෙනවා. මේ සියල්ල අතුරින් අපි විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ නිරූපණය කරන සිතුවම පිළිබඳ. උන්වහන්සේ නොමැතිනම් අපිට මේ වගේ කලාගාරයක් හිමිවන්නේ නැහැ. කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා සමග එකතු වෙලා වැලිවිට සර්ණංකර සංඝරාජ ස්වාමීන් වහන්සේගේ අනුමැතියෙන් අධීක්ෂණයෙන් රිදී විහාර ප්‍රතිසංස්කරණයේ මෙහෙයුවේ තිබ්බටුවාවේ සිද්ධාර්ථ නායක හාමුදුරුවෝ. අපි මීට පෙරත් ඔබට සඳහන් කළා උන්වහන්සේට මල්වතු මහා විහාරයේ අනුනායක තහනාන්තරය ලබා දෙන්නත් සර්ණංකර සංඝරාජ හාමුදුරුවෝ කටයුතු කළා කියලා. මහනුවර යුගයේ වෙන විට පිළිගැන්වු සම්ප්‍රදායක් තමයි යම් විහාරයක් පිළිසකර කිරීමට ඉදිකිරීමට මූලික වෙච්ච රජුගේ ප්‍රභූවරයාගේ හෝ භික්ෂුන් වහන්සේගේ රූපයකුත් එම විහාරස්ථානයේ ප්‍රතිමාවක් ලෙස හෝ සිතුවමක් හෝ ලෙස නිරූපණය කිරීම. මේ වගේ අවස්ථා දඹුලු විහාරයේත් සැලවාදී විහාරවලත් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ සම්ප්‍රදාය ගරු කරමින් රිදී විහාරයේදීත් උතුරු බිත්තියේ යම් අවකාශයක් සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ සඳහා වෙන් වුණා. උන්වහන්සේ රිදී විහාර ප්‍රතිසංස්කරණය නිසාම නෙවෙයි අපිට වැදගත් වෙන්නේ. මේ කාල සීමාවේදී උන්වහන්සේ විශාල ශිෂ්‍ය පිරිසක් බිහි කළා. ඒ විතරක් නෙවෙයි. ඒ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට පුස්කොළ පොත් ලේඛනයේ ප්‍රගුණ කරවලා ධර්ම ග්‍රන්ථ බහුල කරන්නත් සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ මුල් වුණා. සංඝරාජ සාදුචර්යාව කියන මූලාශ්‍රය සඳහන් වෙන විදිහට එසේ රචනා කරපු බණ පොත් පුස්කොළ පොත් මේ රිදී විහාරයට ගෙනල්ලා
රිදී විහාරයේ තැන්පත් කරලා ඒවා ආරක්ෂා කළා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ කාලයේ වෙනකොට මහා වංශයේ යම් ආකාරයක අඩුපාඩුවක් පැවතුණා. මහා වංශයම කියන විදිහට කීර්තිශ්‍රී රාජසිංහ රජුරෝ මහා වංශය පරීක්ෂා කිරීමේදී ඔහුට දකින්න ලැබුණා ලංකාවේ මහා වංශයේ යම් කාල පරිච්ඡේදයක් හිස්ව පවතින බව. කුරුණෑගල ඉඳලා මහනුවර දක්වා වන යුග හිස්ව පවතින බව. ඒ නිසා මේ රික්තය පුරවන්න බාර කළෙත් තිබ්බටුවාවේ සිද්ධාර්ථ නායක ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ ඒ අභියෝගයේ බාර අරගෙන කුරුණෑගල පරාක්‍රම බහුරතුමාගේ ඉඳලා මහනුවර කීර්තිශ්‍රී රාජසිංහතුමා දක්වා වන කොටස ගාථා 800කින් සමන්විතව මහා වංශයට එකතු කළා. ඒ නිසා මහා වංශයේ තුන්වන පරිච්ඡේදය රචනා වෙන්නේ මේ රිදී විහාර පරිශ්‍රය. අවසාන කාලයේදී සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේට යම් දරුණු ව්‍යාධියක් රෝගයක් වැළඳුණා. ඒ රෝගයෙන් බරපතල විදිහට පීඩාවටපත් වෙච්ච උන්වහන්සේ ඊ타ත්ම අඩු වයසකදී අපවත් වෙනවා. තමන්ගේ ගුරු හිමියන් වන සර්ණංකර සංඝරාජ ස්වාමීන් වහන්සේ ජීවතුන් අතර සිටියේදී තමන්ගේ ශිෂ්‍ය පරම්පරාව ජීවතුන් අතර සිටියේදී ඒ සියලු දෙනා වහන්සේ මැදදීම සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ අපවත් වෙනවා. ඒ මහනුවරදී අපවත් වුණාට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ රිදී විහාර පරිශ්‍රයට වැඩම කරවලා රිදී විහාරයේදී ආදාහන කටයුතු සිද්ධ කළා කියලයි සංඝරාජ සාදු චර්යාවේ සඳහන් වෙන්නේ. එහෙමයි සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ ලෝක ශාසන සංග්‍රහය අවසන් බවට පත් වුණේ. ඉතින් මෑත කාලීන පර්යේෂණ මගින් උන්වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කරලා තිබිච්ච ස්මාරකයත් අනාවරණය කරගෙන සංරක්ෂණය කරලා තිබීම වාසනාවක් ගෞරවයක්. මේ ස්ථානයට අමතර වටිනාකමක්. මීට අමතරව අපි විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තමයි මේ උතුරු සහ නැගෙනහිර බිත්ති ආශ්‍රිතව තවත් විශේෂ සිතුවම් කිහිපයක් දකින්න ලැබෙනවා. විශේෂයෙන් මේ සූවිසි වර්ණ සිතුවම්. ඒ වායේ නිරූපණය කරලා තියෙන ගොඩනැගිලිවල වාස්තු විද්‍යාත්මක විවිධත්වය නිසා වැදගත් වෙනවා. ප්‍රධාන වර්ග දෙකක වාස්තු විද්‍යා ඉදිකිරීම මෙහි දකින්න ලැබෙනවා. එකක් තමයි මහනුවර සම්ප්‍රදායට අයිති අර පළ හතරේ පියස්ස සහිත දෙමහල් වාස්තු විද්‍යා ආකෘති. ඒ වගේම ඊට වඩා පැරණි බොකු වහල ආකෘතිය සහිත දෙමහල් වාස්තු විද්‍යා ආකෘති. මේ සියලුම ගොඩනැගිලි අපි මීට පෙර සඳහන් කළා වගේ ගල් බින්දු මෝස්තරයෙන් ඒ වගේම අරිඹු මෝස්තරයෙන් අලංකාර කරලා තියෙනවා. ඒ වගේ පසුතල සපු ඒ වගේම නෙළුම් වැටකේ ආදී නොයෙකුත් මල් වර්ග වලින් සමන්විත කරලා තියෙන අලංකාර කරලා තියෙන ආකාරය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ බහවල ඒ බෝධිසත්වයන් වහන්සේලා නිරූපණය කිරීම සඳහා භාවිතා කරලා තියෙන ඇඳුම් පැළඳුම් මහනුවර යුගයේ ජීවත් වෙච්ච විවිධ සමාජ ස්තරායන වලට අයිති ඇඳුම් පැළඳුම් සංකේතවත් කරන බවයි කලා විචාරකයන්ගේ අදහස. මේ නිසා මහනුවර යුගයේ ඇඳුම් පැළඳුම් විවිධත්වය, ආභරණ පැළඳීම් විවිධත්වය, සමාජ ස්ත්‍රායනය, ඒ වගේම ශිල්ප කණ්ඩායම් වල විවිධාකාර ශිල්ප ශෛලීන්, සම්ප්‍රදායන් සහ ගුරුකුල ආදී පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාර්ථයෙකුටත් රිදී විහාරයේ උඩ විහාරයේ මහඟු මූලාශ්‍ර සපයන තෝතැන්නක් වෙනවා. මීට අමතරව මේ චිත්‍රණය කරලා තිබෙන වෘක්ෂ වර්ග පිළිබඳවත් යම් හෝ වචනයක් සඳහන් කරන්න ඕනේ. වෘක්ෂ වර්ග ගණනාවක් සිත්තම් කරලා තිනවා අපිට අඳුර ගන්න පුළුවන්. මේ අතරින් මේ විහාරයේ ඉදිකිරීම අවධියට අයත් වෘක්ෂ සිතුවම් කිහිපයක්, විශාල ප්‍රමාණයේ සිතුවම් කිහිපයක් වැඩ හිඳින ප්‍රතිමාවේ දෙපසින් දකින්න තියෙනවා. ඒ අතර සපු වෘක්ෂය සහ නා වෘක්ෂය විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඊට අමතරව මගේ පසුබිමින් මේ පේන කොබෝලීල වෘක්ෂ මේ
බිතුතලයට අමතර විචිත්‍රත්වයක් එක් කරනවා. නමුත් ඒ සිතුවම් අපි දැක හුරු පුරුදු රතු පැහැති පසුතලයේ වෙනුවට සුදු පැහැති පසුතලයක් තෝරාගෙන තිබෙනවා. කලා විචාරකයන්ගේ අදහස මේ චිත්‍රාවලි තරමක් පසු කාලයට අයිති බව. ඒ කියන්නේ 18 වන සියවසෙන් තරමක් පසු කාලයට අයිති බව. කොහොම වුණත් කොබෝලීල වගේ වෘක්ෂ විහාර මන්දිරයක් තුල චිත්‍රණය කිරීමේ අමතර වැදගත්කමක් තියෙනවා. ඒ තමයි මේ වෘක්ෂ දිව්‍ය වෘක්ෂ සමග සම්බන්ධයක් තියෙනවා. අපි අහලා තියෙන විදිහට අටුවා පොත්වල සඳහන් වෙලා තියෙන විදිහට පරසතු වෘක්ෂයේ පහළ වුණේ මග මානවයා විසින් සුධර්මා ධර්මශාලාව ඉදිරිපිට කොබෝලීල පැලයක් සිටුවීමේ ආනිසංස විදියට. පඬුපුල්ලාසනය පහළ වුණේ ඒ කොබෝලීල පැලය යට මගින්ට ඉඳ ගැනීම සඳහා ගල් ලෑල්ලක් තැන්පත් කිරීමේ ආනිසංස විදියට. ඒ නිසා පරසතු වෘක්ෂය කියන්නේ කොබෝලීල පැලයේ සමග අන්තර් සම්බන්ධයක් දක්වන දිව්‍ය වෘක්ෂයක්. මේ හේතු කොටගෙන ප්‍රතිමා ගෘහවල කොබෝලීල විශාල ප්‍රමාණයෙන් චිත්‍රණය කිරීම ඒ තරම් අරුමයක් නොවේ. රිදී විහාරයේ උඩ විහාරයේ දක්නා ලැබෙන සිතුවම් හා මූර්ති මෙපමණකින් අවසන් වන්නේ නැහැ. මේ පිළිබඳ සාකච්ඡාව සති ගණනක් මාස ගණනක් ඔබ සමග සිදු කළ හැකියි. නමුත් ඒ සියල්ල ඔබට වෙන්වෙන් වශයෙන් ඉදිරිපත් කිරීමට අපේ කාලය ප්‍රමාණවත් නැහැ. කොහොම වුණත් අපි මේන් පසුව මේ ප්‍රතිමා ගෘහයෙන් ඉවත් වෙලා ප්‍රතිමා ගෘහයේ උතුරු සීමාවේ පිහිටා තිබෙන ලෙන තුල නිර්මාණය කරලා තියෙන චෛත්‍යරාජන් වහන්සේ නරඹන්න වැඳ පුදා ගන්න යා යුතුයි. ඒ සඳහා අවසරයක් ලබා ගනිමින් අපි මේ ප්‍රතිමා ගෘහයෙන් නික්මලා යන්න ඔබෙන් අවසර පතමි. විහාරයේ ප්‍රධාන ප්‍රවේශ දොරටුව ඉදිරිපස්ස පියගැට පෙළ අසලයි මම මේ රැඳී සිටින්නේ. මේ ස්ථානය රිදී විහාරයට පැමිණෙන නරඹන්නන්ගේ අවධානයට ලක් වෙන්න එක් හේතුවක් වෙන්නේ මෙහි පිහිටා තිබෙන සඳකඩ පහන සහ කොරවක් ගල් දෙක. එකකින් අදහස් කරන්නේ වෙනත් තැන්වල දක්නට ලැබෙන සඳකඩ පහනට සහ කොරවක් ගල් වලට වඩා යම් සුවිශේෂී තත්වයක් මේ රිදී විහාරයේ උඩ විහාරයේ සඳකඩ පහනේ සහ කොරවක් ගල් වල අන්තර්ගත වෙනවා කියන එකයි. දැන් ලංකාවේ සඳකඩ පහනවල විකාශනය සම්බන්ධයෙන් සලකනකොට අනුරාධපුර යුගයේදී පාටිකා තත්වෙන් නැතිවෙච්ච සඳකඩ පහන අධීර ගණනාවක් විකාශය වෙලා අනුරාධපුර යුගයේ දෙවෙනි භාගයේ වෙනකොට පරිපූර්ණ තත්වයටපත් වුණා. ඒ කියන්නේ අර්ධ කවාකාර පූර්ණ වශයෙන් කැටයම් කරන ලද තත්වයටපත් වුණා. නැවත වතාවක් පොළොන්නරු යුගයේදී සඳකඩ පහනේ අන්තර්ගතයේ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිද්ධ වෙනවා. පොළොන්නරු යුගයට අයත් බොහෝ සඳකඩ පහන්වල ගෞරවපය දැකෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට සැරසිලි බාහුල්‍යයක් අන්තර්ගත වෙන ආකාරය නිරීක්ෂණය කරන්න පුළුවන්. පොළොන්නරු යුගයෙන් පස්සේ විශේෂයෙන්ම ගම්පල යුගයෙන් පසු කාල සීමාවේදී සඳකඩ පහනේ බාහිර ආකෘතිය තවදුරටත් වෙනස් වීම වලට ලක් වෙනවා. ඒ අනුව අර්ධ කවාකාර හැඩය වෙනුවට ක්‍රමයෙන් ත්‍රිකෝණාකාර හැඩයක් ගැනීම දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. එතෙක් අපි සඳකඩ පහනේ දැක්ක අර්ධ පද්මය කේන්ද්‍ර කරගත්ත ඒ වටා විහිදෙන කැටයම් තීරු වෙනුවට සමස්ත ත්‍රිකෝණාකාර තලය ලියවැල් පූර්ණ පද්ම ආදියෙන් අලංකృత වන ආකාරයත් අපිට දකින්න පුළුවන්. මේ විදිහේ සඳකඩ පහන් දෙගල් දොරුව දළදා මාලිගය හොරණ රජමහා විහාරය වැනි ස්ථානවල තැන්පත් කරලා තියෙනවා. නමුත් රිදී විහාරයේ මේ සඳකඩ පහන ඔය කියපු සඳකඩ පහන් සියල්ලටම වඩා ආකෘතික වශයෙන්ුත් අන්තර්ගතයේ අතිනුත් වෙනස් වෙන බවක් පේන්න තියෙනවා.
මේ සඳකඩ පහනේ බාහිර හැඩය අර්ධකවාකාරයි. නමුත් වෙනත් සඳකඩ පහන් වලට වඩා වෙනස් වෙන මූලික හේතුව එහි බාහිර කැටයම් තීරය ආරම්භ වෙන්නේ සඳකඩ පහනේ දෙපැත්තේ දෙකලවරින් කැටයම් කරලා තියෙන මූ අයාගත් මකර රූප දෙකකින්. මකර රූපය සඳකඩ පහන්ට අන්තර්ගත වීම අපිට බොහොම ආගන්තුක ලක්ෂණයක්. ඒ මකර මුවල් වලින් නිකුත් වෙන කැටයම් තීරුව නෙළුම් පෙති කැටයම් තීරුවක්. මේ සඳකඩ පහන පුරාම අපි දකින විශේෂත්වය තමයි බොහෝ කැටයම් සඳහා ඊතා කුඩා ප්‍රමාණයේ තිත් ආකෘතියක් යොදාගෙන තියෙනවා. ඒ නිසාම සඳකඩ පහන වඩා විචිත්‍ර වෙලා තියෙනවා. දැන් මේ නෙළුම් පෙති ආකෘතිය අනුරාධපුර යුගයේ හෝ මහනුවර යුගයේ අපි දකින නෙළුම් මල් පෙති ආකෘති වලට වඩා හාත්පසින් වෙනස්. ඒකට හේතුව රිදී විහාරයේදී ස්වභාවික තත්වයෙන් මිදලා ගිහිල්ලා සැලකිය යුතු තරමේ ශෛලීයගත ස්වභාවයකට පත් වෙලා තියෙනවා. නෙළුම් පෙති වටෙන් පස්සේ සත්වාවලිය දකින්න පුළුවන්. මේ සත්වාවලියත් අනුරාධපුර හෝ පොළොන්නරු සඳකඩ පහන් වල අපි දකින සත්වාවලිය තරම් පරිණත මට්ටමක නැහැ. ස්වභාවික තත්වයක නැහැ. ඒ වගේම මේ සත්ව රූප ජංගමශීලී බවක්, ඒ කියන්නේ ක්‍රියාකාරී බවක් පෙන්눔 කරන්නේ නැහැ. ඒ වෙනුවට එකතැන නතර වෙයි සිටින නැත්නම් නිශ්චල ස්වභාවයකින් තමයි ඒවා කැටයම් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. වෙනත් සඳකඩ පහන් වල සත්වාවලිය ආශ්‍රිතව දකින්න නැති තවත් ලක්ෂණයක් රිදී විහාර සඳකඩ පහනේ තියෙනවා. දැන් ඔබ හොඳින් නිරීක්ෂණය කළොත් මේ අශ්ව රූපය, ඒ වගේම ඇත් රූපය, ඒවායේ මතු පිට හිඳ ගැනීම සඳහා භාවිතා කරන හිඳ ගැනීමේ ඇතිරුම් දකින්න පුළුවන්. ඒකත් සුවිශේෂී තත්වයක්. ඒ විතරක් නෙවෙයි, අපි පොළොන්නරු යුගයේදී ඇති වූ පරිවර්තන ලක්ෂණයක් විදිහට සඳහන් කළා ගව රූපයේ සඳකඩ පහනින් ඉවත් වීම. අපිට කියන්න බෑ සියලුම සඳකඩ පහන් වල ඒ තත්වය දකින්න තියෙනවා කියලා. නමුත් බහුතරයක් සඳකඩ පහන වල ගව රූපය දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ සඳකඩ පහන පශ්චාත් මධ්‍යකාලීන යුගයට අයිති වෙන්න පුළුවන් වුණත් මේ සඳකඩ පහනේ ගව රූපය අන්තර්ගත කරලා තියෙනවා. ඒ සත්වවලින් පස්සේ එන්නේ මල් වැලක්. ඒකට අපිට ලිය වැලක් කියන්න බෑ. ඒක පැහැදිලිවම පත්‍ර රටා සහ මල් රටා එකතු කරලා සාදාගත්ත මල් වැලක්. මේ මල් වැල් මෙතෙක් අපි දැකලා තියෙන සඳකඩ පහන් වල අපිට දකින්න ලැබුණේ නැහැ. බොහෝ දුරට අනුරාධපුර සහ පොළොන්නරු යුගවල සඳකඩ පහනේ අපිට දකින්න හම්බ වෙන්නේ ලියවැල් රටා. දැන් පොළොන්නරුව වටදාගේ සඳකඩ පහන උදාහරණයකට ගත්තොත් මේ ලියවැල් රටාව වඩා විචිත්‍රව පූර්ණව දකින්න පුළුවන්. නමුත් එවැනි තත්වයකට වෙනස් වෙච්ච මල්වැල් රටාවක් රිදී විහාරයේ සඳකඩ පහනට ඇතුළත් වෙලා තියෙනවා. එයින් පසුව දකින්න හම්බ වෙන්නේ හංසාවලිය. හංසාවලියේ මූලික ආකෘතිය අනුරාධපුර සහ පොළොන්නරු සඳකඩ පහන වලට සමානයි. ඒ කියන්නේ තුඩින් නෙළුම් පොහට්ටුවක් දරාගෙන සිටින හංසයක්. නමුත් මේ හංසයත් වෙනත් තැන්වල දකින්න නැති තරම් ශෛලීගත ස්වභාවයකට පත් වෙලා තියෙනවා. ඒ හංසයාගේ ශරීරය පුරා අපි අර කලින් කිව්ව තිත් රටාව නැත්නම් බිඳු රටාව අපිට දකින්න පුළුවන්. එයින් පස්සේ ලියවැල් රටාවක් අන්තර්ගත කරලා තියෙනවා. මේ ලියවැල් රටාවත් මෙතෙක් අපි දැකලා තියෙන ලියවැල් රටාවට වඩා වෙනස් ශෛලීගත ස්වභාවයක් පෙන්눔 කරනවා. අවසානයේ තියෙන්නේ විකසිත අර්ධ පද්මය. විකසිත අර්ධ පද්මය අර්ධ වශයෙන් ශෛලීගතයි. මේ ආකාරයේ අපූර්ව ලක්ෂණ කැටි වෙලා තියෙන හින්දා රිදී විහාරයේ සඳකඩ පහන මේ විහාරස්ථානයේ සම්බන්ධ ලිපි ලේඛන පළ කරපු උගතුන්ගේ අවධානයට ලක් වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට අපිට මේ සඳකඩ පහනේ හෝ කොරවක් ගල්වල කාල නිර්ණය පිළිබඳව නිශ්චිත නිගමනවලට එළඹෙන්න අමාරුයි. කලාත්මක ලක්ෂණ අනුව අපිට කියන්න පුළුවන් මේ සඳකඩ පහන අනුරාධපුර, පොළොන්නරු, ගම්පල කියන මේ එකදු යුගයකටවත් අයත් නොවන බව. ඒ අනුව ඇතැම් විට මෙය පශ්චාත් මහනුවර යුගයට අයිති වෙන්න පුළුවන්. බොහෝ දුරට 18 වෙනි සියවස අවසානයේ හෝ 19 වෙනි සියවස මුල් භාගයේදී මේ සඳකඩ පහන් නිර්මාණය වුණායයි කියලා හිතන්න යම් ආකාරයක ඉඩකඩක් තියෙනවා. එන් පසුව අපි මේ කොරවක් ගල් වල කැටයම් දෙස අවධානය යොමු කළොත් මෙතන දකින්න ලැබෙන සුවිශේෂීම් ලක්ෂණය තමයි කොරවක් ගලෙහි මූලික ආකෘතිය වශයෙන් ඇත් රූපයක් තෝරා ගැනීම. දැන් මේට කලින් අනුරාධපුර යුගයේදී අපි දැක්ක
කොරවක්ගල ආරම්භක අවස්ථාවේදී ජ්‍යාමිතික හැඩතල. ඒ කියන්නේ තිරස් හැඩයක් සහ බෑවුම් සහගත හැඩතලයකින් පමණක් කොරවක්ගල සමන්විත වෙනවා. එයින් පසුව මේ ජ්‍යාමිතික හැඩතලය ක්‍රමයෙන් අර්ධ කවාකාර හැඩයක් ගන්න පටන් ගත්තා. සඳකඩ පහනේ පරිණාමයට සාපේක්ෂව කොරවක්ගලේ ආකෘතියත් පරිණාමයටපත් වුණා. අනුරාධපුර යුගයේ දෙවෙනි භාගයේ වෙනකොට මකර හිසක් සහිත පරිපූර්ණ කොරවක්ගල් බිහි වෙලා තිබ්බා. දැන් රත්න ප්‍රාසාදයේ කොරවක්ගල ඒකට හොඳ උදාහරණයක්. එයින් පසුව පොළොන්නරු යුගයේදීත් ඒ ආකෘතියම දක්නට ලැබුණා. නමුත් ගම්පල යුගයේ වෙන විට කොරවක්ගලේ යම් යම් වෙනස්කම් සිද්ධ වුණා. ගම්පල යුගයේදී සිදුවෙච්ච ප්‍රධානම වෙනස්කම තමයි එතෙක් භාවිතා කරපු මකර රූපය වෙනුවට ගජසිංහ රූප කොරවක්ගලට අන්තර්ගත වීම. ගජසිංහ කියලා අපි අදහස් කරන්නේ ඇත් හිසක් සහ සිංහ ශරීරයක් ඒකාබද්ධ කිරීමෙන් නිපදවාගත් කල්පිත රූපයක්. ඒතර ගජසිංහ රූප සහිත කොරවක්ගල් කිසිදු ගැටලුවකින් තොරව ගම්පල යුගයට හෝ එයින් පසු කාලයට අයිති කරන්න පුළුවන්. මේ වගේ කොරවක්ගල් මහනුවර නාථදේවාල භූමියේ අපිට දකින්න තියෙනවා. නමුත් මේ විදිහේ පූර්ණ වශයෙන් ඇත් හිස් දක්වන කොරවක්ගල් ලංකාවේ ඉතාම දුර්ලභයි. වාසනාවකට වගේ රිදී විහාරයේදී ඒ දුර්ලභ නිර්මාණයත් අපිට දකින්න පුළුවන්. මෙතෙන්දී ඇත් හිස අන්තර්ගත කිරීමටත් වඩා වැදගත් වෙන්නේ කොරවක්ගල් දෙකේම පිටත පෘෂ්ඨයේ යම් ආකාරයක වෘතාන්තයක් කැටයම් කර තිබීම. අපි දන්නා පරිදි අනුරාධපුර යුගයේ කොරවක්ගල් වල පිටත පෘෂ්ඨත් ඇතුළත පෘෂ්ඨත් කැටයම් කරලා තිබුණා. නමුත් ඒවාට පාදක වුණේ කතා ප්‍රවෘත්ති නෙවෙයි. ඒවට පාදක වුණේ ඇතැම් විට වාමන රූප, ඇතැම් විට ව්‍යාජ කුළුණු රූප, ඇතැම් විට නෙළුම් මල් මෝස්තර, මේ වගේ විවිධාකාර ඒක හුදකලා කැටයම්. නමුත් මේ ස්ථානයේ ගවේෂණය කරපු විද්වතුන් ප්‍රකාශ කරන්නේ මේ කොරවක්ගල් දෙකේ කැටයම් කරලා තියෙන කැටයම් යම් ආකාරයක කථාන්තරයක් ඉදිරිපත් කරනවා කියන එකයි. එහෙම අනුමාන කළාට ඒ කතාව කුමක්ද කියලා පැහැදිලි කරන්න මේ කිසිම විද්වතෙකුට හැකියාවක් ලැබිලා නැහැ. දැන් මේ මම රැඳී සිටින ස්ථානයේ තියෙන කොරවක්ගල මේ දොරටුවේ වම්පස කොරවක්ගලේ පිටත පෘෂ්ඨයේ දකින්න ලැබෙන්නේ තමන්ගේ සොඬයෙන් ගසක ශාඛා කඩා බිඳ දමන්න උත්සාහ කරන ඇතෙක් සහ එසේ කඩා බිඳ දැමූ අතුරු ඉකිලි බිම වැටී තිබෙන ආකාරය, ඒ ගසට මුවාවේ සිටින දුනුවායෙක් ඇතාට විදීමට තැත් කරන ආකාරය. ඉතින් මේ වගේ කතා ප්‍රවෘත්ති කුමක් අදහස් කළාද කියලා කියන්න අපි නිශ්චිතව දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා අනුරාධපුරයේ යුගයේදී ඉතා විරල වශයෙන් උනත් කතා ප්‍රවෘත්ති කැටයම් කරපු කොරවක්ගල් අපිට ලැබිලා තිනවා. උදාහරණයක් විදිහට රුවන්වැලි සෑයත් තූපාරාමයත් අතර කලාපේ පිහිටලා තියෙන පංචාවාසයේ ප්‍රධාන ආවාසයේ කොරවක්ගල් දෙකේ ජාතක කතා කියලා අනුමාන කරන කැටයම් සමූහයක් දකින්න තියෙනවා. බොහෝ දෙනා ඒව හඳුන්වන්නේ මිත්‍ර ජාතකයේ අවස්ථා නිරූපණයක් කියලා. ඒ හැරුණකොට ඒ ආකාරයේ වෙනත් නිදර්ශන අපිට ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, මේ කොරවක්ගලේ පිටුපසින් තියෙන මේ කුළුණේ පහළ තීරුවේ බෙහෙරුණ්ඩ පක්ෂී රූපයක් දකින්න පුළුවන්. දැන් බෙහෙරුණ්ඩ පක්ෂියා මහනුවර යුගයේ සිංහල සැරසිලි මෝස්තර අතර දකින්න ලැබෙන සමමිතික මෝස්තරයක් කියලා සලකනවා. දැන් මහනුවර යුගයේ සැරසිලි අතර විවිධ තේමාවන් තියෙනවා. ප්‍රහේලිකා චිත්‍ර, ඒ වගේම හිස්තැන් පූර්ණය කිරීම සඳහා වෙන්වෙච්ච සැරසිලි මෝස්තර සහ සමමිතික රූප. දැන් මේ බෙහෙරුණ්ඩ පක්ෂියා රූපය හොඳින් බැලුවොත් ඔබට පෙනේ පක්ෂියෙක් හරි මැදින් දෙපළු කර සිටින ආකාරයකට තමයි ඒ රූපය නිරූපණය කරලා තියෙන්නේ. මේවා බොහෝ දුරට භාවිතා කළේ සිතුවම් කරණය සඳහා. නමුත් ඉතා විරල වශයෙන් කැටයම් වලදී බෙහෙරුණ්ඩ පක්ෂී රූපය දකින්න ලැබීම සතුටට කාරණයක්. මේ විදිහට කැටයම් කරපු බෙහෙරුණ්ඩ පක්ෂී රූප මීට පෙර අපි දැකලා තියෙන්නේ ගම්පල යුගයට හෝ ඇතැම් විට මහනුවර යුගයේ මුල් භාගයට අයිති කියලා අදහස් කරන ඇම්බැක්ක දේවාලය. ඇම්බැක්ක දේවාලයේ දැව කුළුණු වල හතරස් පනේලවල විවිධ වර්ගයේ බෙහෙරුණ්ඩ පක්ෂී රූප දකින්න තියෙනවා. ඉතින් රිදී විහාරයේ මේ නිර්මාණකරණය යෙදිච්ච ශිල්පීනුත් ඒ සම්ප්‍රදායික සැරසිලි මෝස්තර පිළිබඳ හසල බුද්ධියකින් සිටි බව මේ කැටයම් සියුම් අධ්‍යයනය කරන කෙනෙකුට දැක් ගන්න අපහසුයක් නැහැ. අපි මීළඟට බලමු දකුණුපස කොරවක්ගලේ පිටත පෘෂ්ඨයේ කැටයම් මොන වගේද.
මේ පිටත පෘෂ්ඨයේ ප්‍රධාන නිරූපණය වෙන්නේ අර ඇත් රූපයම තමයි. ඒතකොට මේ ඇත් රූපයත් නොයෙකුත් ආභරණ සහ ධම්මැල් ආදියෙන් අලංකාර කරලා තියෙනවා. ඒ ඇත් රූපේ ඇත් හිසට යටින් තියෙන අවකාශය මැද්දේ භාවනානුයෝගී ඉරියව්වකින් හෝ යම් ආකාරයක දැහන්ගත ස්වභාවයකින් නිර්මාණය කරලා තියෙන තාපස රූපයක් දැක් ගන්න පුළුවන්. ඉහළට බැඳගත් ජටාව, ඒ වගේම ගෙලවටා තියෙන මාල, නිර්වත් උඩුකය සහ යෝගින් විසින් බහුලව භාවිතා කරන අර පద్මාසන ඉරියව්ව මේ රූපයේ දකින්න පුළුවන්. එහි වම්පස අර අපි වම්පස කොරවක් ගලේ දැක්ක වගේම ඊළට ඔසවාගත් සොඬයකින් ගසක අතු කඩා දමන ඇත් රූපයක් දකින්න තියෙනවා. ඒ වගේම මෙහි දකුණු පස මේ තාපස රූප දෙස හැරී සිටින මුව හෝ ගෝණ රූපයකුත් දකින්න පුළුවන්. ඉතින් මේ කැටයම් කුමන කතාවක් ඉදිරිපත් කරනවාද කියන එක ගැන නිශ්චිතව කියන්න බැරි බව මම ඔබට කිව්වා. ඒ නිසා මේවා අනාගත පර්යේෂකයන්ගේ සියුම් පර්යේෂණ වලට ලක්විය යුතු තවමත් ගැටලුකාරී කලාකෘති වශයෙන් හඳුන්වා දීම වඩාත් උචිතයි. දැන් මේ පියගැට පිළිබඳ අපි කියන්න ඕනේ තවත් කතාවක් තියෙනවා. අපිට පේන විදිහට මෑත කාලයකදී මේ පියගැට පෙළේ සංරක්ෂණ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඒ සංරක්ෂණ කටයුතු වලදී මේ කොරවක්ගල් දෙකත් සඳකඩ පහනත් අතරේ තියෙන්න ඕනේ සම්බන්ධය සැලකිය යුතු ප්‍රමාණයකින් ගිලිහි ගිය බවට ලකුණු පේන්න තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ පියගැට පෙළ අනවශ්‍ය තරමින් පුළුල් කිරීමට උත්සාහ කිරීම. සාමාන්‍යයෙන් අපි දන්නවා පියගැට පෙළක සඳකඩ පහනේ විස්කම්භය ඒ පියගැටේ දිග ප්‍රමාණයට සාපේක්ෂ වෙනවා. කොරවක්ගල් සම්බන්ධ වෙන්නේ පියගැට පෙළ කෙළවරට. දැන් මෙතනදී පියගැට පෙළ සහ කොරවක්ගල අතරට අමතර බදාම් තට්ටු යෙදීම නිසා පඩිපෙළේ මුල් ස්වරූපය විකෘති වීමකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම කොරවක්ගල් රැඳවීම සඳහා අමතර තලයක් සකස් කිරීම නිසා ඒ වායේ මුල් බිම් මට්ටම් වෙනස් වෙලා තියෙන බවක් පේන්න තියෙනවා. ඉතින් අපි නැවතත් මේ සංරක්ෂණ කටයුතු වල නිරත වෙන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි ස්මාරක සංරක්ෂණය කිරීමේදී ඒ වායේ මුල් ස්වරූපය, මුල් ස්වභාවය, මුල් පිහිටීම් විකෘති නොවන විදියට, ඒවා නරඹන්නාට විකෘති අදහසක් sannivedanaya නොවන විදියට ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු කරන්නය කියලා. මෙන් පසු අපිට පුළුවන් උඩ විහාරයට අයත්ව පිහිටා තිබෙන දාගැබ් වහන්සේ වන්දනා කිරීම සඳහා පිටත් වී යන්න. රිදී විහාරයේ දාගැබ් වහන්සේලා දෙනමක් පිහිටා තිබෙන බව අපි පළමු වැඩසටහනේදී ඔබට කිව්වා. ඒ එක් දාගැබ් වහන්සේ නමක් වැඩ සිටින්නේ සැරසුම්ගල මස්තකේ. දෙවෙනි දාගැබ් වහන්සේ වැඩ සිටින්නේ උඩ විහාරයේ උතුරු සීමාවට ආසන්නයේ. මේ දෙවෙනි දාගැබ් වහන්සේ පිළිබඳව මහාවංශයේ රිදී විහාර ප්‍රතිසංස්කරණ විස්තරයේ කරුණු සඳහන් වෙනවා. ඒ අනුව සර්ණංකර සංඝරාජන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය වූ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සර්වඥ ධාතු නිදන් කොට උඩ විහාරය ආසන්නයේ ලෙනක් තුල දාගැබ් වහන්සේ නමක් ඉදිකළ බවයි ඒ විස්තරයෙන් කියවෙන්නේ. දැන් මේ දාගැබ් වහන්සේගේ නිර්මාණ ලක්ෂණ සලකා බැලුවොත් ඔබට පැහැදිලිව පේන විදිහට මේ ශෛලමය වේදිකාවක් මත ඉදිකරපු තවත් වේදිකාවක් මත ඝණ්ඨාකාර හැඩයෙන් යුක්තවයි ඉදි කරලා තියෙන්නේ. සම්ප්‍රදායික ස්තූප කලාවේ ආකෘතියට සමානව පේසාවල්ලු 3කින් ඝණ්ඨාකාර ගර්භයකින් යුතු මේ දාගැබ් වහන්සේගේ තුන්වන පේසාවට එහෙලින් ගර්භය වටා නෙළුම් පෙති රටාවක් දකින්න පුළුවන්.
නෙළුම් පෙති ගර්භය සමග සම්බන්ධ කිරීමේ සම්ප්‍රදාය ඉතා විරල වශයෙන් වුණත් අනුරාධපුර යුගයේ දෙවනි භාගයේදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මීට පෙර ආතුව මිහින්තලය පිළිබඳ අපි ඔබව දැනුවත් කිරීමේදී අර මිහින්තලා කඳු පාමුල කටුසෑය සහ ඉන්දිකටුසෑය විස්තර කරන තැන ගර්භයත් සමග සම්බන්ධ කළ ඉහළ පේසාවලල්ලේ නෙළුම් මල් පෙති කැටයම් දක්නට ලැබෙන බව අපි සඳහන් කළා ඔබට මතක ඇති. මෙතනදිත් අපි දකින්නේ ඊට බොහොම සමාන ආකෘතියක්. නමුත් මෙතනදී පේසාවලල්ල මත නෙළුම් පෙති කැටයම් කිරීම වෙනුවට ගර්භයේ වටා නෙළුම් පෙති දැක්වීම කැපී පෙනෙනවා. හතරස් කොටුවේ සිව් කොනින් ගර්භයේ මතට වැටෙන පරිදි සම්ප්‍රදායික බෝකොළ සැලසිලි රටාවක් නිරූපණය කර තිබෙන ආකාරයත් දකින්න පුළුවන්. නමුත් හතරස් කොටුවේ පිටත පෘෂ්ඨ කිසිම කැටයමකින් තොරව බොහොම චාම් විලාසයකින් දක්වා තිබීම කැපී පෙනෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ස්තූප කලාවේ අනුරාධපුර යුගයේත් පොළොන්නරු යුගයේත් හතරස් කොටුවේ පිටත පෘෂ්ඨ විවිධ සංකේත සහ කැටයම් වලින් සමන්විත කිරීම සම්ප්‍රදායක්ව තිබුණා. උදාහරණයක් විදිහට අපි ජේතවන වගේ ස්තූපයක් සලකා බැලුවොත් නැත්නම් අභයගිරි වගේ ස්තූපයක් සලකා බැලුවොත් ඒවායේ හතරස් කොටුවල පිටත පෘෂ්ඨ නෙළුම් මල් කැටයමින් හෝ නැත්නම් ගරාදි කැටයමින් සමන්විත වෙනවා. පොළොන්නරුවේ රන්කොත් විහාරය වගේ ස්තූපයක් අරගෙන බැලුවොත් එහි හතරස් කොටුවේ පිටත පෘෂ්ඨ නෙළුම් මල් කැටයමින් සමන්විතයි. නමුත් රිදී විහාරයේදී ඒ තත්ත්වය වෙනස් වෙලා ගිහිල්ලා හතරස් කොටුව බොහොම චාම් ආකාරයෙන් සම්පූර්ණත්වයටපත් කිරීම දකින්න පුළුවන්. ඒ නිහිලින් දක්නා ලැබෙන දේවතා කොටුවත් අපේ සම්ප්‍රදායික නිරූපණයට වඩා තරමක් දුරට වෙනස් වෙනවා. දේවතා කොටුව නැත්නම් සාහිත්‍ය ග්‍රන්ථවල මේක හඳුන්වන්නේ සුරා කෝෂ්ඨ කියලා. දෙව්වරුන් නිරූපණය කරන්නා වූ කොටුව. කොටුව කියලා කිව්වට මේක සිලින්ඩරාකාර අංගයක්. සාමාන්‍යයෙන් අට දිශාව සංකේතවත් කිරීම සඳහා දේව රූප 8ක් අංජලි මුද්‍රාවෙන් යුතුව සටහන් කිරීමයි සිදු කෙරෙන්නේ. නමුත් මේ උඩ විහාරයේ උතුරු සීමාවේ පිහිටා තියෙන මේ දාගැබ් වහන්සේගේ දේවතා කොටුවේ දේවතා රූප 8ක් වෙනුවට ප්‍රධාන දිශා 4ට යොමු වෙච්ච අංජලි මුද්‍රාවෙන් යුක්ත හිටි දේවතා රූප 4ක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ අනතුරුව දක්නා ලැබෙන කොත් කැරැල්ලත් සාමාන්‍ය ස්තූපයක දක්න ලැබෙන කෝණාකාර කොත් කැරැල්ල වෙනුවට එකිනෙකට කුඩා වී යන ඡත්‍ර සමූහයකින් නැත්නම් ඡත්‍රාවලියකින් යුක්තව තමයි දකින්න ලැබෙන්නේ. ඒ මතු පිට ලෝහමය කොත තන්පත් කරලා තියෙනවා. දැන් මහනුවර යුගයේ වෙන විට ස්තූප කලාවේ ඇතිවෙච්ච සංකල්පීය වෙනසකුත් අපි ඔබට මෙතෙන්දී මතක් කරන්න ඕනේ. සාමාන්‍ය ක්‍රමවේදය අනුව නම් විහාරයක ප්‍රධාන පූජනීය අංගය වෙන්නේ ස්තූපය. අනුරාධපුර යුගයේ පළමු භාගයේදී ස්තූපය වඩා වැදගත් කොට සැලකුණා. ඒ නිසා මහා පරිමාණ ස්තූප ඉදි වුණා. නමුත් අනුරාධපුර දෙවෙනි භාගයේදී ස්තූපයට ලැබිච්ච වැදගත්කම අවම වෙලා ගිහිල්ලා ඒ වෙනුවට බුද්ධ ප්‍රතිමාවේ වැදගත්කම ඉස්මතු වුණා. ඒ නිසා අනුරාධපුර යුගයේ දෙවෙනි භාගයේදී මහා පරිමාණ බුද්ධ ප්‍රතිමා නිර්මාණය වුණාට මහා පරිමාණ ස්තූප නිර්මාණය වුණේ නැහැ. නැවතත් මහා පරිමාණ ස්තූපකරණයක් අපිට දකින්න හම්බ වෙන්නේ පොළොන්නරු යුගයේ මහා පරාක්‍රම බාහු සහ නිශ්ශංක මල්ල කියන රජවරුන්ගේ කාල සීමාවලදී. එයින් අනතුරුව ඒ කියන්නේ පශ්චාත් මධ්‍යකාලීන අවධියේදී නැවතත් මහා පරිමාණ ස්තූපකරණයක් අපිට හම්බ වෙන්නේ නැහැ. මහාචාර්ය සිරිමා කිරිබමුණේ සඳහන් කරන විදිහට මහනුවර යුගයේදී මේ தත්ත්වය වඩා සංකීර්ණ වුණා. මහනුවර යුගය තුලදී ස්තූපයේ වැදගත්කම හැකිතාක් අවම වෙලා ගිහිල්ලා ඒ වෙනුවට ප්‍රතිමා ගෘහයේ වැදගත්කම වර්ධනය වුණා. ඒ නිසා රිදී විහාරය වගේ පූජනීය සිද්ධාස්ථානවලත් ස්තූපය තරමක් පස්සකට කරලා තියෙන ආකාරයක් දකින්න පුළුවන්. ඒ වෙනුවට ප්‍රතිමා ගෘහයේ විශාලත්වය විභූතිමත් භාවය වඩා වර්ධනය කරගත් ආකාරයක් කැපිලා පේනවා. මේ විස්තර වලින් අනතුරුව අපි ඔබට පෙන්වන්න සූදානම් වන්නේ මේ ස්තූපයේ සමීපයේම පිහිටා තිබෙන ගල් තලාව මත කොටා ඇති පූර්ව බ්‍රාහ්මීය අභිලේඛන. ස්ථානය තරමක් අවදානම් සහගත ස්ථානයක්. මගේ හිසට ඉහළින් ගල්තලාව මත විශාල බඹර කූඩ දෙකක් දැනටත් පේන්න තියෙනවා. මේ බඹර කූඩ
රිදී විහාරයේ ආරම්භ වෙච්ච කාල සීමාව ඉඳලාම පැවතගෙන යනවා කියන එකයි රිදී ගම්වැසියන්ගේ පිළිගැනීම. ඒ නමුත් අපි මෙතනට ආවේ ඔබට නොපෙන්වා බැරි අභිලේඛන සාධකයක් පෙන්වා දීමේ අවශ්‍යතාවය නිසා. මගේ හිසට ඉහළින් මේ ගල්තලාව මත කොටා තිබෙන පූර්ව බ්‍රාහ්මීය අක්ෂර කිහිපයක් ඔබට දර්ශනය වෙනවා ඇති. මේ අභිලේඛනය කරුණු කිහිපයක් නිසා වැදගත්. පළවෙනි කාරණය මේ අභිලේඛනයේ අක්ෂර ලක්ෂණ සැලකිල්ලට ගන්නකොට අඩුම ගානේ ක්‍රිස්තු පූර්ව දෙවනි සියවසත් ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසත් අතර කාල සීමාවට එය අයත් බවට කිසිම සැකයක් නැහැ. අපි දන්නවා රිදී විහාරයේ කතා ප්‍රවෘත්ති අනුව රිදී විහාරයේ ආරම්භ වුණෙත් ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේදී. ඒ කියන්නේ දුටුගැමුණු රජතුමාගේ කාල සීමාවේදී. කාලවකවානුව අනුව නම් මේ අභිලේඛනයත් ඒ කාල සීමාවටම ගමන් කරන බවයි පේන්නේ. ඒ වගේම මේ අභිලේඛනයෙන් කියවෙන්නේ පරුමක අභයහ ලෙනේ කියන එකයි. පරුමක අභයහ ලෙනේ කියන පාඨයේ තේරුම පරුමක අභයගේ ලෙන කියන එක. පරුමක තනතුර ක්‍රිස්තු පූර්ව යුගයේදී ලංකාවේ දේශපාලන යාන්ත්‍රණයේ රජුට පමණක් දෙවෙනි වන දේශපාලන තන්තුරක් වශයෙන් ක්‍රියාත්මක වුණා. අපි ඔබට මේට පෙර ආතුවත් කිව්වා වගේ රජ කෙනෙක් වශයෙන් තෝරාගත්තෙත් පරුමකවරුන්ගේ ප්‍රධානියෙක්. ඒ නිසාම රජුට මපුරුමුක කියන යෙදුමත් පසු කාලීන අභිලේඛනවල සටහන් වෙලා තියෙනවා. දැන් මේ ලෙනේ හිමිකරුවා පරුමකවරයෙක්. ඒ වගේම ඔහුගේ නම අපිට දැනගන්න පුළුවන්. ඔහු අබය. ක්‍රිස්තු පූර්ව යුගයේ ඔය අබය, තිස්ස, නාග වැනි නම් ශිලාලේඛනවල බහුලයි. ඒ වගේම ඔහු සඳහන් කරන්නේ මේ ලෙනෙහි අයිතිය Tamanගේ බව. පරුමක අබයහලෙනේ. පරුමක අබයගේ ලෙන. නමුත් මෙතන මේ ලෙන සංඝයාට පූජා කළා කියලා සඳහන් වෙලා නැහැ. හිමිකාරීත්වයේ පමණයි සඳහන් වෙලා තියෙන්නේ. එවැනි ලෙන් සැලකියුතු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ අනාවරණය වෙලා තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මෙවැනි ලෙන්, ඒ කියන්නේ හිමිකාරීත්වයේ පමණක් අඟවන ලෙන් මුල් කාලයේදී භික්ෂුන් වහන්සේලාට පූජා කළාද? එහෙමත් නැත්නම් ඒ වයින් අයිතිය පමණක් අඟවනවාද කියලා. සමහර විට සංඝයාට පිදූ බව ඍජුව නොකියන මෙවැනි ලිපි මහින්දාගමනයටත් පෙර යුගයට අයිති වෙන්න පුළුවන් කියලා ඇතැම් අභිලේඛනඥයෝ සැක පහළ කරලා තියෙනවා. දැන් මහාචාර්ය පරණවිතාන 1970 දී පමණ ප්‍රසිද්ධියට පත් කරපු Inscriptions of Ceylon කියන ග්‍රන්ථයේ ලංකාවේ අභිලේඛන කියන ග්‍රන්ථයේ රිදී විහාරයට අයත් ලිපි 8ක් ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. ඒ ලිපි අතර මේ පරුමක අභයහලිනේ කියන ලිපියත් පරුමක අභයගේ බිරිඳ විසින් පූජා කරන ලද බව දැක්වෙන තවත් ලිපියකුත් ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. ඒකෙන් තේරෙන්නේ පරුමක අභයටත් ඔහුගේ බිරිඳටත් අයත් ලෙන් මේ ස්ථානයේ පිහිටා තිබුණු බව. මේ ලෙනට ඉහළින් පිහිටා තිබෙන කටාරම් ලක්ෂණ නිරීක්ෂණය කළොත් අඩුම ගානේ මෙතන ලෙන් දෙකක සාධක දකින්න පුළුවන්. පැහැදිලිවම උස්මට්ටම් දෙකක කටාර දෙකක් මෙතන දකින්න තියෙනවා. අර උඩ විහාරයේ පිහිටා තියෙන්නේ එයින් එක් ලෙනක් ඇතුලේ. මම මේ සිටින ස්ථානයේ සිට මේ ස්තූපයේ පිහිටා තිබෙන සීමාව දක්වා දෙවෙනි කටාරමක් විහිදී යනවා. ඒ නිසා මේ දෙක ලෙන් දෙකක් වශයෙන් භාවිතා වෙන්න ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. දැන් දුටුගැමුණුතුමාත් Tamanගේ අභිලේඛනවලදී Tamanව හඳුනාගන්නේ ගමිණී කියන විරුද්ධයත් එක්ක. දෙවන පිය මහරජ ගමිණී අභය ආදී වශයෙන් තමයි ඔහුගේ අභිලේඛනවල ඔහු හඳුන්වා තියෙන්නේ. මේ ලිපියෙත් පුදුමයකට වගේ මේ ලෙනේ හිමිකරුවාගේ නම සඳහන් කරලා තියෙන්නේ අභය කියලා. ඉතින් ඕන්නම් කෙනෙකුට හිතන්න පුළුවන් මේ අභය කියන එකෙන් දැක්ුණෙත් දුටුගැමුණු රජතුමාමයි කියලා. එහෙම තමයි අභිලේඛන විද්‍යාවේ හැටි. අභිලේඛනවල අර්ථකථන එක් එක් පුද්ගලයා සිතන ආකාරයට සාපේක්ෂව වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් අපි මේ අභිලේඛනය ඔබට පෙන්වුවේ මේ ස්ථානයේ පෞරාණිකත්වයේ සනාථ කරන්න තියෙන ඉතා ප්‍රබල පුරාවිද්‍යාත්මක සාධකයක් නිසායි. මේ අභිලේඛනය පෙන්වීමෙන් අනතුරුව අපි ඔබවත් රැගෙන රිදී විහාරයේ තවත් වටිනා පුරාවිද්‍යා ස්මාරක කිහිපයක් විසිරී පවතින ක්ෂේත්‍රයකට යන සූදානම්. ඒ සැරසුම්ගල.
ක්ෂේත්‍රයේත් අපි ඔබට කලින් කිව්වා වගේම මහා දාගැබ් වහන්සේ නමක් මේ ස්තූප රාජයන් වහන්සේට වඩා පෞරාණික දාගැබ් වහන්සේ නමක් ඒ වගේම පර්වත ලිපි ගණනාවක් දකින්න තියෙනවා. ඉතින් ඒ පිළිබඳ ඔබ දැනුවත් කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා වුණත් ඊට අද දවසේ කාල සීමාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ නිසා නැවත තවත් වැඩසටහනකින් ඔබ හමු වීමේ බලාපොරොත්තු ඇතුව අදට ඔබෙන් සමු ගැනීමට අපිට සිදු වෙනවා. ලබන සතියේ නැවත මුණ ගැසෙන අතුරු ඔබ සැමට තෙරුවන් සරණයි.